හරි. ඒ නිසා දරුවනේ අද පාඩමේ නම තමයි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වල ව්‍යාප්තිය හා ගති ලක්ෂණ කියන එක. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ව්‍යාප්තිය හා ගති ලක්ෂණ කියන කොටස තමයි අද නම. ඔයගලන්ට පේනවා ස්ලයිඩ් එකක් මම යොමු කරලා තියෙනවා ඔයගලන්ට විවිධ පරිසර පද්ධති දීලා තියෙනවා. නේද? පරිසර පද්ධති ගණනාවක් දීලා තියෙනවා. ඔයගලන්ට මේකෙදි පේනවා නිවර්තන වැසි වනාන්තරයක පරිසර පද්ධතියක්. දැන් මේ තියෙන නිවර්තන වැසි වනාන්තර පරිසර පද්ධතිය. ඒ වගේ මේ තියෙන්නේ අපි ගත්තොත් තෙත් බිම. ඒ වගේ මේ ශාක ගත්තොත් මෙන්න මේ හරිය ශාක අපි ගත්තොත් එහෙම මේක අපි ගත්තොත් කටුපඳුරු වගේ ශාක තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ හරිය ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට මේ කියන පරිසර පද්ධති තියෙන හෝටන් තැන්න වගේ ප්‍රදේශ ආශ්‍රිතව නේද? එතකොට අපි මේ කියන පරිසර පද්ධති වලට තෘණ භූමි කියලා අපි හඳුන්වනවා. එතකොට පරිසර පද්ධති හතරක් ඕගලන්ට දැක ගන්න පුළුවන්. එතකොට මේ කියන පරිසර පද්ධති පිළිබඳ අධ්‍යයනයක් මේ පරිසර පද්ධතිවල ව්‍යාප්තියත් හා ගති ලක්ෂණ පිළිබඳ තමයි ඕගොල්ලෝ අද දිනේ ඉගෙන ගන්නේ. දැන් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ව්‍යාප්තිය හා ගති ලක්ෂණ කියන එක. දැන් මේකෙදි අපි 12 දී ඔයගලන්ට මතකයි පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒකම තියෙනවා මෙතන. බලන්න පොඩ්ඩක්. පරිසර පද්ධතියක් යනු එකිනෙකට සම්බන්ධ සජීවී හා අජීවී අංග ලක්ෂණ සමුදායකින් සමන්විත ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මිත ඒකකයක්. හරි. දැන් ඕගොල්ලෝ මාත් එක්ක එකපාරක් කියන්න බලන්න පරිසර පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද පුතේ? මේ තියෙන පරිසර පද්ධතිය කියන වචනේ අපි මේක 12 වසරේදී ඉගෙන ගත්තා. එකිනෙකට සම්බන්ධ සජීවී හා අජීවී අංග ලක්ෂණ සමුදායකින් සමන්විත ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මිත ඒකකයක් තමයි අපි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. එතකොට මේකෙදි වචනවල තේරුම එකිනෙකට අරගෙන බලමු. එකිනෙකට සම්බන්ධයි කියලා කියන පද්ධතියක් ගත්තොත් අනිවාර්යයෙන්ම එකිනෙකට සම්බන්ධයි නේද? ඒවා සජීවී හා අජීවී අංග ලක්ෂණ. සජීවී ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ශාක හා සතුන්. ඒව සජීවී කියලා. අජීවී අංග කිව්වහම හිරුවෙලිය, වාතය, පස, පාෂාණ මෙන්න මේ වගේ දේවල් තමයි අජීවී. එතකොට සජීවී ඒවත් තියෙනවා අජීවී අංග ලක්ෂණත් එකට එකතු වෙලා ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මාණය කරන ඒකකයක් අපි පරිසර පද්ධතියක් කියලා කියනවා. එතකොට ශ්‍රී ලංකාව ගත්තොත් පුතේ ශ්‍රී ලංකාව විශාල රටක් නෙමෙයි. දූපතක් ඉන්දියන් සාගරයේ තියෙන දූපතක්. මේකේ වර්ග කිලෝමීටර් 65600ක 610ක පමණ වපසරියකින් තමයි මේ දූපත ගොඩක් වෙලාවට අපට දැකගැනීමේ හැකියාවක් තියෙන්නේ. දේශගුණයේ දැඩි විෂමතාවයක් ලංකාව තුළ නොදැක්වත් උෂ්ණත්වය හා දූපතක් වීම යන සාධක මත පරිසර පද්ධතිවල ප්‍රාදේශීය විවිධත්වයන් අපට දකින්න පුළුවන්. ඒ කියන්නේ කුඩා වෙනස්කම් විශාල ප්‍රමාණයක් තියෙන දේශගුණික ලක්ෂණ පවතින රටක් විදිහට තමයි ලංකාව හඳුනගන්නේ. ඒ කියන්නේ කෙටි දුරක් යනකොට අපිට එක දේශගුණයකින් තවත් දේශගුණයකට යන්න පුළුවන්. හැබැයි විශාල දේශගුණයේ පරාසයක් අපේ ලංකාව තුල නැහැ. කුඩා දේශගුණික පරාසය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 12 සෙල්සියස් අංශක 30 අතර උෂ්ණත්වයක පරාසයක තමයි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වල ව්‍යාප්තිය අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ කියන කොටසෙදි දැන් ඔයගලන්ගේ පළවෙනි පිටුව පෙරලගෙන පළවෙනි එකේ තියෙනවා හැඳින්වීම තමයි මම මේ ඔයගලන්ට පළවෙනි ස්ලයිඩ් එක විදිහට දාගත්තේ. මේකෙන් මම ඉරි ගහලා තියෙන ටික තමයි වැදගත් වෙන්නේ. ඒ ටික ඕගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරගන්න. දැන්ට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පරිසර පද්ධතියක් කියන කුමක්දයි නිර්වචනය කරන්න කියලා A-level paper එකේ ලකුණු දෙකක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට 12 වසරේදීත් හම්බ වෙනවා අපිට. දැන් 13 දී ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය කියන්නේ හම්බ වෙනවා. එකිනෙක හා සම්බන්ධ සජීවී හා අංග ලක්ෂණ. ඔව්. හරි. දැන් අපි මේ කොටස අපි කතා කරගෙන ඉවරයි. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති මොනවද තියෙන්නේ කියලා. මම මේ 12 දී මේක පාඩම් කරපුව හින්දා මම යනවා පුතේ අමතර කාලයක් දෙන්නේ නැහැ. පරිසර කියන එක ඇහෙන්නේ නැහනේ. හෙලෝ. ඇහෙනවද? ඔව් ඇහෙනවා සර්. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වල ව්‍යාප්තිය හා ගති ලක්ෂණ. දැන් ඇහෙනවද? ඔව් සර් හරි. එතකොට දැන් මේ පළවෙනි ස්ලයිඩ් එක සම්බන්ධව අපි කතා කරගෙන අවසන්. ඊට පස්සේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු.
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ප්‍රධාන පරිසර පද්ධති 4ක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති 4ක් දැක් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ පරිසර පද්ධති මීට වඩා වැඩි ගාණක් තියෙනවා. හරි. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ගත්තොත් එහෙම මීට වඩා වැඩි ගාණක් තියෙනවා. ඒ වුණත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර පද්ධති 4ක් ඕගලන්ගේ සිලබස් එකට එකතු වෙලා තියෙනවා. පළවෙනි එක තමයි වනාන්තර පරිසර පද්ධතිය. දැන් ඕගලන්ට මේක පේනවා. පළවෙනි එක තමයි වනාන්තර පරිසර පද්ධතිය. ඊට පස්සේ දෙවෙනි එක තමයි ලඳු කැලෑ පරිසර පද්ධතිය, ඊළඟට තෘණභූමි පරිසර පද්ධතිය, ඊළඟට තෙත්බිම් පරිසර පද්ධතිය. දැන් මේ අවුරුද්දේ ලෙවල් වලට ගොඩක් වෙලාවට මේ කියන කොටසෙනුත් ඇවිල්ලා තියෙනවා. මේ කියන කොටසෙනුත් ඇවිල්ලා තියෙනවා තෙත්බිම් කියන මෙන්න මේ කියන කොටසෙන් තමයි මේ පාර ඒ ලෙවල් විභාගයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ඔයගලන්ට තියෙන නියමිත 4 තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ වනාන්තර කියන කොටස තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මේ වනාන්තර කියන කොටස පුතේ කොටස් 3කට බෙදෙනවා. මේ වගේ කොටස් 3කට අපිට බෙදලා දක්වන්න පුළුවන්. ඔයගලන්ගේ උතන ඉඳ තියෙනවා නම් ලියා ගන්න ටියුට් එකේ වනාන්තර මේ වගේ කොටස් 3කට අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෙදි අපි ගත්තොත් එහෙම වනාන්තර වර්ග 3 නිවර්තන වර්ෂා වනාන්තර. පළවෙනි එක තමයි නිවර්තන වර්ෂා වනාන්තර, දෙවෙනි එක සදාහරිත වනාන්තර, දෙවෙනි එක සදාහරිත වනාන්තර, තුන්වෙනි එක කඳුකර වනාන්තර. කඳුකර වනාන්තර. හරි. ආයි මං කියන්නම් වනාන්තර මේ වගේ උතනම කොටස් 3කට බෙදලා දක්වන්න කමන්නේ. පළවෙනි එක තමයි නිවර්තන වර්ෂා වනාන්තර, දෙවනි එක සදාහරිත වනාන්තර. ඒ කියන්නේ අපි මේ සදාහරිත වනාන්තර කියන්නේ වියලි මිශ්‍ර සදාහරිත කියන එක. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. තුන්වෙනි එක කඳුකර වනාන්තර. කඳුකර වනාන්තර. දැන් වනාන්තර වර්ග 3ක් තියෙනවා. එතකොට අද දවසේ ගොඩාක් වෙලාවට ප්‍රමුඛ වෙන්නේ මෙන්න මේ කියන කොටස සාකච්ඡා කරන්න තමයි ගොඩාක් වෙලාවට මම උත්සාහ කරන්නේ. අපිට වෙලා තිබුණොත් මේ ලඳු කැලෑ කියන කොටසත් කතා කරගමු. මේ තෘණභූමි හා තෙත්බිම් ඊළඟ දවසේ සාකච්ඡා කරමු. වෙලා තිබුණොත් අපි ඉක්මනට කරගෙන යන්න පුළුවන් වුණොත් සමහර විට තෘණභූමි වගේ එනකම් එන්න පුළුවන් වෙයි. නැත්නම් මේ වනාන්තර වර්ග 3 තමයි අද දවසේ මම ගොඩක් වෙලා කතා කරන්න බලාගෙන ඉන්නේ. හරි. දැන් එහෙනම් අපි ආයෙ නැවත පොඩ්ඩක් මතක් කරගමු. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ගණනාවක් තියෙනවා. ඕගලන්ගේ සිලබස් එකට මේකින් 4ක් ඕගලන්ට උගන්වන්න කියලා තියෙනවා. ඒ 4 තමයි වනාන්තර, ලඳු කැලෑ, තෘණභූමි, තෙත්බිම්. ආයි කියන පුතේ වනාන්තර, ලඳු කැලෑ, තෘණභූමි, තෙත්බිම්. වනාන්තර වර්ග මේකෙන් 3ක් තියෙනවා. වනාන්තර කියන කොටස අරගෙන වනාන්තර වර්ග 3ක් තියෙනවා. එකක් නිවර්තන වර්ෂා වනාන්තර, ඊළඟට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, ඊළඟට තියෙනවා කඳුකර වනාන්තර. එතකොට මේ 3 තමයි මම ප්‍රමුඛ කරගෙන ඕගලන් අද දවසේ අපි කතා කරන්න යන්නේ. හරි. දැන් අපි බලමු ලංකාවේ වනාන්තර ව්‍යාප්තිය සම්බන්ධව. වනාන්තර ව්‍යාප්තිය ගත්තොත් එහෙම ඕගොල්ලෝ ගිහින් ඇති ගොඩක් වනාන්තර රාශියකට ගිහින් ඇති. මේ වනාන්තර ගත්තොත් එහෙම වනාන්තර වර්ග රැසක් තියෙනවා. මේකෙන් ව්‍යාප්තිය ගැන අපි පොඩ්ඩක් බලමු. මේ තියෙන අර ප්‍රභේද වනාන්තර පරිසර පද්ධති ප්‍රභේද 3. හරි. අපි වනාන්තර පරිසර පද්ධති ප්‍රභේද 3 පළවෙනි එක අපි කතා කළා. මේ තියෙන නිවර්තන වර්ෂා වනාන්තර කියන එක මේ පළවෙනි එක. හරි. ඊළඟට දෙවෙනි එක තමයි සදාහරිත වනාන්තර. සදාහරිත නම කියනවා එක මෙන්න මේක මතක තියාගන්න නම් ගොඩක් හොඳයි. සදාහරිත කිව්වොත් එහෙම නිවර්තන වර්ෂා වනාන්තර සදාහරිතයි. නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියලා මතක තියාගන්න. ඊළඟට කඳුකර වනාන්තර. මේ කඳුකර වනාන්තර කියන එකත් සුවිශේෂී වනාන්තර කොටසක්. මම නිකන් ඕගලන්ට මෙතෙන්දිම පොඩ්ඩක් අවබෝධය ලබා දෙන්න මම පොඩ්ඩක් කියන්න. නිවර්තන වැසි වනාන්තරයකට උදාහරණයක් තමයි සිංහරාජ. හරි. අපි නිවර්තන වැසි වනාන්තරයකට උදාහරණය තමයි මොකද්ද? සිංහරාජය කියන එක. හරි. සිංහරාජය. හරි. ඊළඟට නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයකට තමයි යාල අබේ භූමිය. හරි. යාල අබේ භූමිය කියන එක අපට ගන්න පුළුවන්. යාල. හරි. ඊට පස්සේ කඳුකර වනාන්තර ගත්තොත් එහෙම නකල්ස් වගේ නකල්ස් වගේ නකල්ස් කියන ඒවා. ඊට පස්සේ කසුන් පොතේ ලියා ගන්න ලියන දේවල්. හරි. පොතේ ලියා ගන්න ලියන දේවල් මේක නිකන් මේව කරන්න එපා. ඔයගලන්ට පොතේ තමයි මේවා ලියන්න කියලා කිව්වේ. උදාහරණ ටියුට් එකේ ලියා ගන්න. මොකද තව කෙනෙකුට බාධාවක් වෙන විදිහට වැඩ කරන්න එපා. හරි.
ඒකද ඉඳා වනාන්තර පරිසර පද්ධතියක් ගත්තොත් එහෙම වනාන්තර පරිසර පද්ධතිය ප්‍රභේද 3ක් තියෙනවා. එකක් නිවර්තන වර්ෂා වනාන්තර, අනිත් එක නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, ඊළඟට තුන්වෙනි එක කඳුකර වනාන්තර. මේ තුනට මම නිදසුනුත් කිව්වා. නිවර්තන වැසි වනාන්තර ගත්තොත් සිංහරාජ්‍ය, නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කිව්වොත් යාල, ඊට පස්සේ කඳුකර වනාන්තර කිව්වොත් නකල්ස් වගේ දේවල් තමයි අයිති වෙන්නේ. හරි. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේ ශ්‍රී ලංකාවේ වනාන්තර පොදුවේ ගත්තොත් එහෙම වනාන්තර ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය තමයි ඔය තියෙන්නේ. එතකොට ඔය කොළ පැහැයෙන් තියෙන ජාතික උද්‍යාන. ඊළඟට අපි ගත්තොත් එහෙම ටිකක් අඳුරු කොළ පාටක් තියෙනවා, දැඩි ස්වභාවික රක්ෂිත ටිකක් කළු පාට හුරු පාට. ඊළඟට සාමාන්‍යයෙන් කහ පාටින් වගේ තියෙනවා අබේ භූමි. අලු පාටින් තියෙනවා ස්වභාවික රක්ෂිත. ආයි ටිකක් කහ පාට ගතිය වැඩි එකකින් තියෙනවා වන රක්ෂිත කියන එක. හරි. එතකොට මෙන්න මේ ටික තමයි අපි ලංකාවේ ව්‍යාප්තිය කියන එක. මේකෙදි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි කීපයක් තියෙනවා. හරි, මතක තියාගන්න ඕන කීපයක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන කොටස, හරි, මම දැන් මේ අඳින කොටස අයිති වෙන්නේ මෙන්න මේ කියන කොටස පහතරට කලාපයට තමයි අයිති වෙන්නේ. එතකොට මේ පහතරට තෙත් කලාපය ගත්තොත් ඒ දේශගුණයේදී නම් සිංහරාජ්‍යයත් අපි ගොඩක් වෙලාවට කඳුකර ප්‍රදේශවලට එනවා. ඒ වුණාට මේ වෘක්ෂලතා වර්ගීකරණයේදී ගොඩක් වෙලාවට වනාන්තර ගත්තොත් එහෙම නිවර්තන වැසි වනාන්තර තියෙන්නේ මෙන්න මේ කියන සිංහරාජ්‍ය, කන්නැලිය, දෙදියගල, නාකියාදෙනිය, මේ මෙන්න මේ කියන කොටස තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගලන්ට මේ කියන දේවල් පොඩ්ඩක් හොඳට මතක තියාගන්න වෙනවා. සිංහරාජ්‍යය තියෙනවා මෙතන නේද, කන්නැලිය, දෙදියගල, නාකියාදෙනිය, මේ අපි ගත්තොත් එහෙම නිවර්තන වර්ෂා වනාන්තර. හරි. ඊට පස්සේ අපි නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ගත්තොත් එහෙම මෙන්න මේ කියන කොටසට අයිති වෙන්නේ. මේ තියෙන නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියන ටික මෙතනනුත් යනවා මෙහෙම. මේ මෙන්න මේ කියන කොටස නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියන කොටසට අයිති වෙනවා. මේ කියන කොටස් ඔක්කොම. ඒ වගේම තමයි අපි කඳුකර කලාපයට ගත්තොත් මෙන්න මේ කියන කොටස් ටික. මේ කඳුකර කලාපය, නකල්ස්, මෙන්න මේ කියන ශ්‍රීපාද කොටස අපි ගත්තොත් එහෙම කඳුකර වනාන්තර. දැන් වනාන්තර ගැන අපි කතා කරන්නේ. ඒකට වනාන්තර වර්ග 3ක් තියෙනවා. එකක් නිවර්තන වැසි වනාන්තරය, මේ කියන්නේ එක. ඊළඟට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, මේ අංක 2. මෙන්න මෙතනත් අංක 2 තියෙනවා නේද? ඊළඟට කඳුකර වනාන්තර, මේ අංක 3. එතකොට ওই විදිහට වනාන්තර කොටස් 3කට බෙදලා තියෙනවා. ඒවේ විශේෂිත දේවල් අපි දැන් ඉස්සරහට කතා කරගමු. හරි. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන් නිවර්තන වර්ෂා වනාන්තර කියන කොටසට. මේකට අපි නිවර්තන නැත්නම් සදාහරිත වනාන්තර කියලාත් කියන්න පුළුවන්. නිවර්තන කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕන. තේරුණානේ? හරි. එතකොට මේකේ පළවෙනි එක බලමු අපි. ලෝක බියෝම යටතේ නිවර්තන වර්ෂා වර්ගයට අයත් වෙනවා. එතකොට ලෝක බියෝමේ ඉස්සෙල්ලා අපි කතා කළා පුතේ නිවර්තන වර්ෂා වනාන්තර නැත්නම් නිවර්තන වනාන්තර ගැන නේද? එතකොට මේ නිවර්තන වර්ෂා වනාන්තරවල ලංකාවටත් අයිති වෙන්නේ මෙන්න මේ කියන කොටස. ඒ කියන්නේ නිවර්තන වර්ෂා වනාන්තර ලෝක බියෝමයටත් මේක අයිති වෙනවා. මේවා ව්‍යාප්ත වෙලා තියෙනවා ලංකාවේ පහත රට හා මැද රට කියන ප්‍රදේශවල. පහත රට ඒ වගේ මැද රට තෙත් කලාපයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේකේ විශේෂිත ප්‍රදේශ කීපයක් තියෙනවා පුතේ. මේකේ විශේෂිත ප්‍රදේශ කීපයක් තියෙනවා. එකක් සිංහරාජ, ඊළඟට කන්නැලිය, ඊළඟට දෙදියගල, නාකියාදෙනිය, රෑනකන්ද, රම්මලේ කන්ද. මේ කියන 6 ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි මේ කියන කොටස ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 8%ක් මේවා MCQ වලට අනිවාර්යෙන් අහනවා පුතේ. හරි. මේ ගිය අවුරුද්දට ආවා මේකක්. ඒ වගේ මේ අවුරුද්දේ ආවේ ඊට වඩා වනාන්තර වලින්ම ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිබුණා කෙටි ප්‍රශ්න වලට. ඒ නිසා කෙටි ප්‍රශ්න වලට ගොඩාක් අහන පාඩමක් තමයි මේ කියන ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ව්‍යාප්තිය කියන එක. දැන් මම මේ ඉලි ගහන ඒවා ඕගොල්ලෝ දැම්ම පාඩම් කරගන්න ඕනේ. හරි. පළවෙනි එක මොකද්ද? සිංහරාජ, ඊළඟට කන්නැලිය, ඊළඟට අපි ගත්තොත් එහෙම දෙදියගල, නාකියාදෙනිය, රෑනකන්ද, රම්මලේ කන්ද වගේ ප්‍රදේශවල තමයි නිවර්තන වර්ෂා වනාන්තර ගොඩක් වෙලාවට තියෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 8% පමණ ප්‍රමාණයක් මේකේ ව්‍යාප්ත වෙලා තියෙනවා.
ජෛව විවිධත්වය ඉතා ඉහළ ප්‍රදේශ ලෙස මේ වනාන්තර හඳුන ගන්න පුළුවන්. දැන් ඕගලන්ට ලෝකයේ බියෝම් වල ඕගලන්ට හොඳට මතක ඇති නිවර්තන වැසි වනාන්තර බියෝමය අධික ජෛව විවිධත්වයක් තියෙන ප්‍රදේශයක් විදිහට තමයි අපි හඳුනගන්නේ නේද? අපි ගත්තොත් එහෙම ඒකේ වෘක්ෂලතා ලක්ෂණ නිකන් ඕගොල්ලෝ මතක තියාගන්න පුතේ. ඕගලන්ට දැන් මතක ඇති අපි ගත්තොත් එහෙම ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. ඊළඟට අපි ස්තරීකරණයක් අපට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. බිම් ඒකකයක් තුළ ගොඩක් කලාට ශාක වර්ග ගණනාවක් අපට හඳුන ගන්න පුළුවන් නේද? මේ වගේ වර්ෂා වනාන්තරේ දකින්න පුළුවන් වෘක්ෂලතා ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ ටිකම තමයි ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවලත් දැක ගැනීමේ හැකියාවක් තියෙන්නේ. දැන් ඕගලන්ට එතකොට එතන ඉඳන් මේකේ ඕන උඩින් මෙන්න මේ හරිය වෙනමම අර ලෝක බියෝමයේ මේ විදිහට ලෝක බියෝමේ නිවර්තන වර්ෂා වනාන්තර බියෝමේ වෘක්ෂලතා ලක්ෂණම මේට අයත් වෙනවා කියලා ලියා ගන්න. පාඩම් කරනකොට ඕගලන්ට වැදගත් ඒක. මොකද ඔය දෙකේම එකම නිසා ආයි අමතරින් වෙනම පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? ඒ නිසා ලෝකයේ නිවර්තන වැසි වනාන්තර බියෝමේ තියෙන වෘක්ෂලතා ලක්ෂණම ඒක පොඩාර මේ මොකද මාතෘකාව ලියන්න කිව්වේ ඒ ටික පොඩ්ඩක් කියනවද? ඒ කියන්නේ ලෝකයේ බියෝම වර්ගවල නිවර්තන වැසි වනාන්තර බියෝමේ ලක්ෂණම මේ ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවලත් දැකගත හැක කියලා ලියා ගන්න. හරි පුතේ ඕගලන්ගේ වීඩියෝ ඔන් කරගන්න එක්කෙනයි ඔන් කරගෙන ඉන්නේ. හරි අනික් අයත් ඔන් කරගන්න මම රිමූව් කරලා දානවා නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ නේ කියනකොට ඒ දේවල් හරියට කරන්න. හරි ඒකට හේතුව ඕගොල්ලෝ ලියනවාද ඕගලන්ට මේක පාඩම අපහසුවෙන්ද ඕගොල්ලෝ කරන්නේ මේ දේවල් මම බලන්න ඕනේ. හරි එහෙම නැත්නම් මම රිමූව් කරලා දැම්ම මට ගැටලුවක් නැහැ. හරි ඒ නිසා පොඩ්ඩක් ආයෙ නැවත බලාගමු අපි. නිවර්තන වර්ෂා වනාන්තර ගත්තොත් එහෙම නිවර්තන වර්ෂා වනාන්තර ව්‍යාප්ත තියෙන ප්‍රදේශ තමයි අපි කතා කළේ පුතේ. සිංහරාජ, කන්නෙලිය, දෙදියගල, නාකියාදෙනිය, රෑනකන්ද, රම්මලේ කන්ද කියන ප්‍රදේශවල තමයි අපට මේ කියන නිවර්තන වර්ෂා වනාන්තර අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. ලෝකයේ ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම මුළු භූමියෙන් මේ නිවර්තන වර්ෂා වනාන්තර තියෙනවා 8%ක්. ඒ වගේම තමයි ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්ත ප්‍රදේශයක් කියලා තමයි මේකෙදී ඕගොල්ලන් මතක තියාගන්න ඕනේ. දැන් තේරුණානේ? හරි. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්. දැන් අපි කතා කළේ නිවර්තන වර්ෂා වනාන්තර සම්බන්ධව තමයි කතා කළේ. හරි. ඊළඟට ගත්තොත් එහෙම මේ කියන කොටස් ටික ඕගොල්ලෝ හඳුනාගත්තද කියලා බලමු. හරි. එතකොට මේ කියන වනාන්තර වර්ග ටික ලංකා සිටීමේ ලකුණු කරන්න ඕනේ. මේ සිංහරාජ වනාන්තරය ඔගොල්ලෝ දකින්න ඇති මේ තියෙන සිංහරාජ වනාන්තරය. හරි මේක නිවර්තන වැසි වනාන්තරය. ඒ වගේම කන්නෙලිය, දෙදියගල, නාකියාදෙනිය. එතකොට මේ කියන ප්‍රදේශات අපි ගත්තොත් එහෙම නිවර්තන වැසි වනාන්තර විදියට තමයි තියෙන්නේ. මෙන්න මෙතන රන්මලේ කන්ද. හරි මෙන්න මේ හරිය තියෙනවා රන්මලේ කන්ද. ඔයගොල්ලෝ ඕන ලියා ගන්න. රෑන කන්දත් මේ හරියමයි තියෙන්නේ. හරි හරි රන්මලේ කන්ද, රෑන කන්ද. ඒවත් තියාගෙන ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න සිංහරාජ, කන්නෙලිය, නාකියාදෙනිය, රම්මලේකන්ද අපි Google සිතියමකට යන්දෙන් මේකින් ඔගලන්ට පොඩක් අපහසු වෙනවා. Google සිතියමේ ඔගලන්ට මේ කියන ප්‍රදේශ 5ක් තියෙනවා. මේ සිංහරාජ වනාන්තරය මම මේකේ ව්‍යාප්තිය පොඩ්ඩක් ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම්. දැන් මේ තියෙන තද කොළ පැහැයෙන් තියෙන නේද? මෙන්න මේ ටික තමයි සිංහරාජ වනාන්තරයට අයිති වෙන්නේ. හරි මෙන්න මේ කියන කොටස සිංහරාජ වනාන්තරයට සම්බන්ධ කොටස. හරි මෙන්න මේ ටික සිංහරාජ වනාන්තරයට අයිති වෙනවා. හරි ඊළඟට දෙදියගල ගත්තොත් මෙන්න මේ කියන කොටස දෙදියගල කියන ප්‍රදේශයට අයිති වෙනවා. දෙදියගලම ඊට පහළින් තමයි නාකියාදෙනිය කියන ප්‍රදේශය මේ විදිහට අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙන්නේ. හරි ඊළඟට රන්මලේ කන්ද ගත්තොත් එහෙනම් මේ හරිය තමයි රන්මලේ කන්ද තියෙන්නේ. රෑන කන්දත් මේ ආසන්නයේම අපිට දැක ගන්න පුළුවන් මේ හරියේ රන්මලේ කන්ද. මේ රෑන කන්ද. කන්නෙලිය ගත්තොත්
මේ ගාල්ල දිස්ත්‍රික්කයට තමයි ගොඩක් කලාට මේ අයිති වෙන්නේ මේ හරි මෙන්න මේකෙන් ප්‍රදේශයක් කුඩා ප්‍රදේශයක් මේක කන්නලිය කියලා කියන. එතකොට මේ කියන සිතියම ඔගොල්ලෝ හොඳටම මතක තියාගන්න. ඔයගලන්ට Google Map එකට ගියොත් එහෙම මේ සිතියම බලාගන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා තියෙන ස්ථාන මතක තියාගන්න. වැඩි ව්‍යාප්තියක් තියෙනවා සිංහරාජ. ඒකෙන් පහළ දෙදියගල, ඒකෙන් පහළ නාකියාදිනිය. දෙදියකලට වම් පැත්තෙන් කන්නලිය තියෙනවා කියලා මතක තියාගන්න. නැගෙනහිර පැත්තෙන් රන්මලේ කන්දයි, ඊළඟ රෑන කන්දයි තියෙනවා කියලා මතක තියාගන්න. හරි. එතකොට මේ සිතියන් ගොඩාක් වැදගත් ඕගලන්ට. මොකද ඕගලන්ගේ අධ්‍යයන කටයුතු වලට වගේම මීට ඉස්සරහටත් ඕගලන්ට ගොඩක් වෙලාවට වැදගත් මේවා බලන්න යනවා නම් ඊට වඩා ගොඩක් ඕගලන්ට මතක හිටිනවා දැන් තියෙන තත්ත්වයක් එක්ක මේවා කරන්න වෙන්නේ නේද? අන්තර්ජාලයේදී මේ වගේ රූප නැත්නම් වීඩියෝස් ගණනාවක් අන්තර්ජාලය තුල ඕගලන්ට බලන්න පුළුවන්. ඒ නිසා අපි මේ කියන කොටස් ටික හොඳට මතක තියාගමු. එතකොට සිංහරාජයේ තියෙනවා දෙදියගල, කන්නලිය, නාකියාදිනිය, රන්මලේ කන්ද මේ වගේ ප්‍රදේශවල අපට බහුල වශයෙන්ම මේ කියන නිවර්තන වැසි වනාන්තර අපට දැකගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු පුතේ. මේකේ දේශගුණය ගැන අපි කතා කරගමු. හරි. දේශගුණය. දැන් දේශගුණය ගත්තොත් එහෙම මේ ගොඩාක් වෙලාවට මේ අවුරුද්දෙත් අහලා තියෙනවා දේශගුණයත් වනාන්තරත් අතර සම්බන්ධ කරලා ප්‍රශ්න. හරි. ඒ නිසා හැම වෙලේම දේශගුණය කියන කොටසේදී පොඩ්ඩක් ඕගොල්ලෝ දේශගුණය තෙත් කලාපයේ මොන වනාන්තරයක් තියෙන, වියලි කලාපයට යනකොට මොන වනාන්තරයක් තියෙන කියලා ප්‍රායෝගිකව ඕගොල්ලෝ අත්දකින්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලියන්නේ වෙන්න පුළුවන්. ජියෝග්‍රැෆි කියන්නේ ගොඩාක් වෙලාවට ප්‍රායෝගික කරුණු මත තියෙන විෂයක්. ඕගොල්ලන් කටපාඩම්ම කරලා ලියන්න පුළුවන් කොටසුත් තියෙනවා. ඒ වගේම හිතලා ලියන්නත් තියෙනවා. ඒ නිසා මේ කියන විෂය ගොඩක් වෙලාවට අපි දකින අහන දේවලුත් සම්බන්ධ කරගෙන 120ක වගේ කොටසක් ලියන්න තියෙනවා. ඒ නිසා මම මේ කියන අමතර කරුණු ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න. විභාගෙදි ගොඩාක් වෙලාවට වැදගත්. කටපාඩම් කරනවා වගේම අවබෝධය මේකෙදි ගොඩාක් වෙලාවට වැදගත්. දේශගුණය කියන පාඩම අපි කරලා අවසන්. දේශගුණය කිව්වහම අපි කෙටි කාලයක් කියනවා කාලගුණයට, දිගු කාලයක් කියනවා දේශගුණයට. ඒතකොට දිගු කාලයක් තුල යම්කිසි ප්‍රදේශයක වර්ෂාපතනය නැත්නම් උෂ්ණත්වය, ආර්ද්‍රතාව, ඒ කියන්නේ කාලගුණික මූලිකාංගවල සාමාන්‍යකරණය වීමක් අපි දේශගුණය යටතේ හදාරනවා. එතකොට ලංකාවේ පහතරට නැත්නම් නිවර්තන වැසි වනාන්තරවල දීර්ඝ කාලයක් තුල අපි මේ දකින්න පුළුවන් කාලගුණික මූලිකාංගවල සාමාන්‍යකරණයක් කරලා තමයි ඔය ඔයගලන්ට ස්ලයිඩ් එකේ දකින්න පුළුවන් අවස්ථා තියෙන්නේ. එතකොට නිවර්තන වැසි වනාන්තරගත සිංහරාජය, කන්නලිය, දෑදියගල, නාකියාදින මේ ප්‍රදේශවල අවුරුදු ගණනාවක්, අවුරුදු දහස් ගානක් ගොඩක් වෙලාවට අපි දේශගුණික ලක්ෂණ බලනකොට අපිට නම් ගොඩක් වෙලාවට මේවා තාක්ෂණයත් එක්ක යනවා නම් දැන් අවුරුදු 50ක විතර වගේ තොරතුරු තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේකෙදි වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත් අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එතකොට මේක ගොඩක් වෙලාවට වැදගත්. වර්ෂාපතනය ගොඩක් වෙලාවට 2500ත් කීයද පුතේ 5000ත් අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එතකොට මේ වර්ෂාපතනය මතක තියාගන්න ඕනේ. මම දැන් මේ ටික කීප දෙනෙක්ගෙන් අහනවා. ඒ නිසා කටපාඩම් කරගන්න ඕනේ, වීඩියෝ ඔන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්ලයිඩ් එකද පොතද බලලා කියන්නේ කියලා මම එතකොට බලනවා. එතකොට මේ වර්ෂාපතනය ගොඩක් වෙලාට ලැබෙන්නේ මැයි සැප්තැම්බර් මාසවල. දැන් මැයි සැප්තැම්බර් මාස ලංකාවට මොන වර්ෂාවක්ද ලැබෙන්නේ? ලංකාවට මොන වර්ෂාවක්ද පුතේ ලැබෙන්නේ? නිරිත දිග මෝසම. එතකොට නිරිත දිග මෝසම තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ A level ප්‍රශ්නෙට මේක ආවා. ශ්‍රී ලංකාවේ නිරිත දිග මෝසම මගින් එම නිරිත දිග මෝසම ලැබෙන ප්‍රදේශවල වෘක්ෂලතාවල ලක්ෂණ ලියා දක්වන්න කියලා තමයි යාළුවා තියෙන්නේ. ඒතකොට දේශගුණය ගැනත් දැනීමක් තියෙන්න ඕනේ, වෘක්ෂලතාව ගැනත් තියෙනවා. එහෙනම් අපි දන්නවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලියන්න ඕනි මොන වනාන්තර ගැනද? පුතේ නිවර්තන වර්ෂා වනාන්තර ගැන තමයි ඕගොල්ලෝ එතකොට උත්තරේ ලියන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි තුන්වෙනි කරුණ තමයි වසර පුරා පැතිරුණු උෂ්ණත්වයක් තියෙනවා. ඒක සාමාන්‍ය සෙල්සියස් අංශක 27ක වගේ උෂ්ණත්වයක් තියෙනවා. එතකොට මේක ඕගොල්ලෝ අවබෝධයෙන් බලනකොට පේනවා ලෝක බියෝමවල නිවර්තන වැසි වනාන්තරවල තියෙන දේශගුණික ලක්ෂණම තමයි තියෙන්නේ. ඒ නිසා මේකෙදී මේ කියන කරුණු තුන තමයි මතක තියාගන්න ඕනේ.
පළවෙනි එක මොකද්ද වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත් අතර වෙනවා. වසර පුරා ව්‍යාප්ත වෙච්ච වර්ෂාපතනයක් තියෙනවා. වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ මැයි සැප්තැම්බර් කියන නිර්ත දිග මෝසමෙන්. වසර පුරා පැතිරුණු සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් මේ කියන දේශගුණයේදී අපට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් මේ කරුණු තුන පාඩම් කරගන්න. ඔයගොල්ලෝ වීඩියෝ ඔෆ් කරලා තියෙන එකට තමයි මම දෙන්නේ. අහන්නේ හරිද? වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත් අතර වෙනවා. වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත් අතර වෙනවා. වසර පුරා ව්‍යාප්ත වූ වර්ෂාපතනයන් සහිතව වසර පුරාම ව්‍යාප්ත වූ පවතින අතර මේ මැයි සැප්තැම්බර් දක්වා මැයි සැප්තැම්බර් මාසවල ලැබෙන වසර පුරා පැතිරුණු සෙල්සියස් අංශක උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත් අතර වෙනවා. වසර පුරා ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් පවතින අතර එය මැයි සැප්තැම්බර් මාසවල දක්නට ලැබෙනවා. මෙහි වසර පුරා පැතිරුණු සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක් පවතී. වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත් අතර පවතිනවා. වසර පුරා ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් පවතින අතර මැයි සැප්තැම්බර් මාසවල දක්නට ලැබෙනවා. වසර පුරා පැතිරුණු කාලේ අවසන් පුතේ මේක කෙටි කොටසක් නිසා බිනාලි ඉන්නව නේද? බිනාලි කියන්න බලන්නකෝ වීඩියෝ එක ඉස්සෙල්ලා ඔන් කරන්න. රත්නපුර ක්ලාස් එකේ බිනාලි සුමන බාලිකාව යන්නේ. මම ඔක්කොම කියනවා විස්තරත් එක්ක මේ ප්‍රශ්න අහනකොට හොඳ කියන්න බලන්න දේශගුණික ලක්ෂණ ටික මොනවද? ඉස්සෙල්ලා මයික් එක ඔන් කරගන්න. වර්ෂාපතනයේ මිලිලීටර් 2500ත් 5000ත් අතර වෙනවා. ඔව්. වසර පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. වැඩිපුරම මැයි සිට සැප්තැම්බර් මාසවල උෂ්ණත්වය වසර පුරා පැතිරලා තියෙනවා සෙල්සියස් අංශක 27ක්. ඔව් ගොඩක් හොඳයි පුතේ. දැන් අපි දේශගුණික ලක්ෂණ තමයි කිව්වේ. මේක ගොඩක් ලේසි කොටසක් මේ දේශගුණික ලක්ෂණ ටක් ගාලා මතක හිටිනවා. ඒ නිසා ඕගලන්ට විභාගයට ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් මෙහෙම නිවර්තන වැසි වනාන්තර පරිසර පද්ධතිවල නැත්නම් ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවල දේශගුණික ලක්ෂණ තුනක් පැහැදිලි කරන්න කිව්වොත් මෙන්න මේ කියන කරුණු තුන තමයි පැහැදිලි කරන්න ඕන. තේරුණානේ? මේ කියන කරුණු තුන. ඒ කියන්නේ වර්ෂාපතනය මිලිමීටර් 2500ත් 5000ත්. ඒතකොට මේක පැහැදිලි කරන්නේ කොහොමද? මම මීට කලින් ගොඩාක් අවස්ථාවලදී මේක පැහැදිලි කරලා තියෙනවා. ඕගොල්ලෝ අවසානයේ මම ප්‍රශ්න ටිකක් දෙනවා. එතකොට ඒවට උත්තර ලියලා දෙන්න ඕනේ. මම නිකන් උත්තරයක් කියන්නම්. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවල දේශගුණික ලක්ෂණයන් ලෙස ඉහළ වර්ෂාපතනයක් පැවතීම දක්වන්න පුළුවන්. මෙම වර්ෂාව සාමාන්‍යයෙන් වර්ෂයකට මිලිමීටර් 2500ත් 5000ත් අතර ප්‍රමාණයක් ලෙස ගන්න පුළුවන්. මෙම ප්‍රදේශ ගත්තු ශ්‍රී ලංකාව සමකාසන්නයේ පැවතීම නිසා ප්‍රධාන වශයෙන්ම අධික වර්ෂාපතනයක් ලැබෙනවා. මොකද වාෂ්පීකරණ උත්සේදනය ඉහළ මට්ටමක තියෙන නිසා. ඒ නිසා ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවට වැඩිපුරම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයක් විදිහට තමයි නිවර්තන වර්ෂා වනාන්තර ගන්න පුළුවන්. මෙහිදී වර්ෂාපතනය 2500ත් 5000ත් අතර වෙනවා. අන්න ඒ වගේ උත්තරය රූල් 6ක විතර. දෙවැනි කරුණ අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තරවල දකින්න පුළුවන් තවත් දේශගුණික ලක්ෂණයන් ලෙස වසර පුරා පැතිරුණු ඉහළ වර්ෂාපතනය ලැබෙනවා. මේක ලැබෙන්නේ මැයි සැප්තැම්බර් මාසවල. එතකොට මේ කියන මැයි සැප්තැම්බර් මාසවල ලංකාවට වර්ෂාපතනය ලැබෙන්නේ නිරිත දිග මෝසමෙන්. එතකොට ලංකාවට වර්ෂාපතනය ලැබෙන අවස්ථාවලින් අපට නිර්දිග ඊසානදිග ඊළඟට අපි ගත්තොත් එහෙම පළවන අන්තර් මෝසම දෙවන අන්තර් මෝසම කියන මේ අවස්ථා හතරෙන් ලංකාවට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ මේ කියන නිරිත දිග මෝසමෙන්. ඒ නිසා මේ මෝසම මාස 5ත් 6ත් අතර ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඉන්දියන් සාගරයේ වැඩි දුරක ඉඳන් පැමිණෙන සුළඟ හේතු කොටගෙන වැඩි ජලවාෂ් ප්‍රමාණයක් ලංකාවට රැගෙන එනවා ලංකාවේ නිරිත ප්‍රදේශවලින්. ඒ නිසා මේ කියන මැයි සැප්තැම්බර් මාසවල අධික වර්ෂාපතනයක් ලැබෙනවා. වගේ කෙටි උත්තරයක්.
ඊළඟට තමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් කියන එක. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවල දකින්න පුළුවන් තවත් දේශගුණික ලක්ෂණයක් තමයි වසර පුරා පැතිරුණු උෂ්ණත්වයක් පැවතීම. මේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 27ක් පමණ වෙනවා. ලංකාව සමකා සංවේස ගත්තොත් 5-10ත් අතර තමයි උතුරු අක්ෂාංශ ලංකාවේ තියෙන්නේ. ඒ අතර ලංකාව තුළ පැවතීම නිසා සූර්යාගේ ඍජු බලපෑමට ලක් වෙනවා. ඒ නිසා ඉහළ උෂ්ණත්වයක් ලංකාවට ලැබෙනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 27ක් පමණ. මෙන්න මේ වගේ උත්තර ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඕගොල්ලෝ මේක රූල් 6ක වගේ තමයි ගොඩක් වෙලාවට අපට මේ වගේ ප්‍රශ්නයකට ආවොත් එහෙම උත්තරයක් ලියන්න ඕනේ. රූල් 6ක් වගේ තමයි දේශගුණික ලක්ෂණ ලියන්න ඕනේ. දැන් තේරුණානේ. අපි ඔන්න පුතේ දේශගුණය පිළිබඳවත් දැන් කතා කළා. ඊළඟට අපි වෘක්ෂලතා ලක්ෂණ සම්බන්ධව කතා කරමු. වෘක්ෂලතා ලක්ෂණ ගත්තොත් එහෙම මේ කියන දේශගුණය අනිවාර්යයෙන්ම බලපානවා මේ වෘක්ෂලතා කෙරෙහි. බලන්න ඕගොල්ලෝ ලෝකයේ බියෝමවල කතා කරපු ලක්ෂණම තමයි මේකේ තියෙන්නේ. හරි. මම කරුණු 3ක් ඕගලන්ට මේ වෙලාවේ ලියන්න දෙනවා. මම කියන එක අහගෙන මගේ නෝට් එක මුකුත් මම ස්ලයිඩ් එකේ දාන්නේ නැහැ. ඕගොල්ලන් පෑන් අරගෙන වෙනම කොලයක් අරගන්නත් ඕනේ. තව විනාඩි 5කින් විතර තමයි මම ඒක කියන්නේ. ඊට ඉස්සෙල්ලා මේ වෘක්ෂලතා ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒව සම්බන්ධව අපි පොඩ්ඩක් කතා කරගෙන ඉමු. එතකොට ඕගලන්ට පහසුයි උත්තරයක් ලියන්න. බලමු. අධික ශාක විවිධත්වයක් සහිත සදාහරිත ශාක. හරි. අධික ශාක විවිධත්වය. ඒ කියන්නේ එකම ශාකයේද තියෙන්නේ ශාක ගණනාවක් තියෙනවද කියනකොට තමයි මේක පොඩ්ඩක් අපි බලන්න ඕනේ. අධික ශාක විවිධත්වයක් කියලා කියන්නේ පුතේ විවිධ වර්ගයේ ශාක ගණනාවක් මේ කියන ප්‍රදේශවල තියෙනවා. ඒ වගේම තමයි ශාක සදාහරිතයි. වසර මුළුල්ලේම ශාක පත්‍ර හරිත වර්ණයෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොළ පැහැයින් අපිට දකින්න පුළුවන්. මෙහෙම විවිධ ශාක වර්ග පවතිනත් සදාහරිත ශාක පවතිනත් ගොඩක් වෙලාවට ඉහළ උෂ්ණත්වයක් වගේම ඉහළ වර්ෂාපතනයක් අවශ්‍ය වෙනවා. එතකොට ඕගලන්ට විභාගයට ආවොත් ලියන්න පුළුවන් හොඳම කරුණක් තමයි මේ තියෙන්නේ. හරි. අධික ශාක විවිධත්වයක් හා අධික කියන්නේ සදාහරිත ශාක අපිට දකින්න පුළුවන් කියන එක. ඊළඟට දෙවැනි එක අපි කතා කරගමු ආවේනික ශාක 100ත් 140ත් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේක බිම් ඒකකයක දකින්න පුළුවන් ශාක වර්ග ගණන. අපි ගත්තොත් එහෙම හෙක්ටයාර් එකක් කියමුකෝ බිම් ඒකකයක් කියන්නේ නේද? එතකොට හෙක්ටයාර් එකක ශාක වර්ග තියෙනවා. ලංකාවේ වැසිවනාන්තරගත සිංහරාජය ගමුකෝ. සිංහරාජයේ හෙක්ටයාරයක් ගත්තොත් ශාක වර්ග 100ත් 140ත් වගේ විශාල ප්‍රමාණයක් අපට දකින්න පුළුවන්. විවිධ වර්ගයේ ශාක. එතකොට මේවා ආවේනික ශාක විදිහට තමයි ගොඩක් වෙලාවට දකින්නත් පුළුවන් වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා වල ඒ කියන්නේ නිවර්තන වර්ෂාවනාන්තරවල තවත් විශේෂිතම ලක්ෂණය තමයි විවිධ ශාක දකින්න පුළුවන් කියන එක. ඇයි මේ විවිධ ශාක එක බිම් ඒකකයක මෙච්චර ප්‍රමාණයක් තියෙන්නේ? ඒකට හේතුව ඕනෑම ශාකයක් වර්ධනය වෙන්න අවශ්‍ය වර්ෂාපතනය හා උෂ්ණත්වය ඒ ආකාරයෙන්ම මේ කියන ප්‍රදේශවලට ලැබෙනවා. ඒ නිසා තමයි පුතේ මේ ප්‍රදේශයේ විවිධ වර්ගයේ ශාක දකින්න පුළුවන්. උදාහරණයක් කියන්නම් කාන්තාර ප්‍රදේශවල ඒ දේශගුණයට අනුවර්තනය වෙන්න පුළුවන් ශාක විතරයි වර්ධනය වෙන්නේ. අපි කියමු තෘණ භූමි කියලා. ඒ තෘණ ශාක විතරයි ඒ ප්‍රදේශවල තියෙන්නේ. ඒ වගේම සෞම්‍ය කලාපයට ආවේනික ඒ උෂ්ණත්වයේ වර්ෂාපතනයට ඔරොත්තු දෙන ශාක විතරයි තියෙන්නේ. හැබැයි නිවර්තන වැසිවනාන්තර ගත්තොත් එහෙම ලෝකයේ අධිකම ශාක විවිධත්වයක් තියෙන ප්‍රදේශය. මොකද හොඳ උෂ්ණත්වයක් වගේම හොඳ වර්ෂාපතනයක් තියෙන නිසා ආවේනික ශාක විශාල ප්‍රමාණයක් මේ කියන ප්‍රදේශවල දකින්න පුළුවන්. තුන්වෙනි එක මේකත් හොඳයි උත්තරයකට ලියන්න. හරි. ඊළඟට පළල් පත්‍ර බේරුම් තුඩු සහිතයි. පත්‍ර මතට වැටෙන දිය බේරීම සඳහා. එතකොට මම ඉස්සෙල්ලා මේ බේරුම් තුඩු කියන එක කියන්න. එතකොට බේරුම් තුඩු කියලා කියන්නේ ගොඩාක් වෙලාවට මේ කියන මේ ශාක ගත්තොත් නිවර්තන වැසිවනාන්තරවල නම් අපි ගත්තොත් ඉහළ ස්තරයේ ශාක පත්‍ර පළලින් අඩුයි. බිම් ස්තරයේ තමයි පත්‍ර පළලින් වැඩි. එතකොට අධික වර්ෂාවක් තියෙනවා. එතකොට මේ පත්‍ර ඔරොත්තු දෙන්න මේ ශාක පත්‍ර බේරුම් තුඩු සහිතයි කියන්නේ මෙන්න මේ වගේ. හරි. බේරුම් තුඩු සහිතයි ශාකපත්‍රවල. එතකොට වර්ෂාපතනය ලැබුණට පස්සේ මේ ශාකපත්‍රයේ මේ කියන තුඩින් තමයි පහළට ගොඩක් වෙලාවට ජලය රැසි ජලය පතිත වෙන්නේ. එතකොට ඒක පත්‍රයේ මතට වැටෙන දිය බේරීම සඳහා තමයි මේ තත්ත්වයන් ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ නිසා
අපි මේකත් හොඳ කරුණක් බේරුම් තුඩු සහිතයි කියන එක. ඊළඟට අපි පත්‍ර පළල් පත්‍ර කියන එක බලමු. පළල් පත්‍ර ගොඩාක් වෙලාට බිම් ස්තරයේ තියෙන්නේ. බිම් ස්තරයට අඩු උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. සූර්යාලෝකය ඉතාමත් අඩුවෙන් ලැබෙන්නේ. ඒ නිසා පත්‍ර පළල්ව තියෙනවා ලැබෙන උෂ්ණත්වයක් ගොඩක් වෙලාවට ලබා ගන්න. තව මිනිත්තුවක් කාලෙකින් කට් වෙයි පුතේ ආයෝගවල ඇඩ් වෙන්න. ඒ වගේම තමයි ආලෝකයේ අඩුවෙන් ලැබෙන හේයින් බිම් ස්තරයේ ශාකපත්‍ර පළල් කියලා කියනවා. ආලෝකයේ අඩුවෙන් ලැබෙන නිසා බිම් ස්තරයේ ශාකපත්‍ර පළල්. එතකොට ගොඩක් වෙලාවට විභාගයට ආවොත් එහෙම ඔව්